හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ සිලබස් එකේ 7 වෙනි පාඩම random variables and probability distributions. එතකොට මේ පාඩම යටතේදී ප්‍රධාන වශයෙන්ම random variables කියන්නේ මොකක්ද? ඒක කොටස් දෙකකට බෙදෙනවා discrete and continuous කියලා. එතකොට ඒ variables කොහොමද කොටස් දෙකකට බෙදන්නේ? මොනවාද ඒ වගේ ලක්ෂණ? ඒ වගේම මෙතනදී ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මේ පාඩම යටතේදී discrete probability distribution එක ගැන. එහෙම නැත්නම් විවික්ත සම්භාවිතා ව්‍යාප්ති ගැන. ඒ වගේම ඒ විවික්ත සම්භාවිතා ව්‍යාප්ති වලට අදාළ එහෙම නැත්නම් විවික්ත සසම්භාවී විචල්යන්ට අදාළ expected value එක, අපේක්ෂිතගේ variance එක, විචලතාවය සහ එහි standard deviation එක. අපි කියනවා සම්මත අපගමනය. මෙන්න මේ කියන ප්‍රධාන කාරණා තුන ගැන තමයි මේ පාඩමේ අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ. random variable සසම්භාවී විචල්‍ය random variable එකක් කියලා කියන්නේ random experiment එකට අදාළ outcome එකක්. ඒතකොට මේ random variable එක අපි හැමතිස්සෙම ඉදිරිපත් කරන්නේ ඒ random variable එක සඳහා ගනු ලබන ගණිතමය අගයන් එක්ක. එතකොට මේක අපි x කියන පදයෙන් සංකේතවත් කරනවා. කියන්නේ අපි සලකා බලනු ලබන random variable එක අපිට පුළුවන් x කියලා හඳුන්වන්න. එතකොට random variables ගත්තාම මේකට උදාහරණ ගොඩක් කතා කරන්න පුළුවන්. පන්තියේ කියන ළමයි සංඛ්‍යාව, යම්කිසි නිෂ්පාදිතයක බර, එතකොට යම්කිසි කාල පරිච්ඡේදයක් තුල ලැබෙන ඇමතුම් වාර සංඛ්‍යාව, ඒ වගේම යම්කිසි නිෂ්පාදිතයක දිග, ওই විදිහට ඒක අපි පැහැදිලිව කතා කරනවා ඊළඟට random variables කොටස් දෙකකට බෙදෙන තැනේදී. එතකොට අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් මේ කාසියක් දෙවතාවක් උඩ දැමීම කියන පරීක්ෂණය ගත්තාම ඒකේ sample space එක එහෙම නැත්නම් total outcomes අපිට මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පාර සිරස වැටීම, දෙවෙනි පාර පළවෙනි පාර අගේ වැටීම, දෙවෙනි පාර සිරස වැටීම, පළවෙනි පාර අගේ වැටීම, දෙවෙනි පාරත් අගේ වැටීම, පළවෙනි පාර සිරස සහ දෙවෙනි පාරත් සිරස වැටීම, පළවෙනි පාර සිරස වැටීම, දෙවෙනි පාර අගේ වැටීම. ඒතර ඒක ගත්තහම අපි random variable එකක්. එහෙම නැත්නම් අපි මෙතනදී කතා කරනවා යම්කිසි සිද්ධියක්. එතකොට ඒ සිද්ධිය තමයි මේ variable එක තමයි number of tails obtained. ඒ කියන්නේ මේ පරීක්ෂණයේදී අගය කීපාරක් වැටෙනවද කියන එක. එතකොට දැන් ඒක තමයි අපි කතා කරන random variable එක. x කියලා හඳුන්වන්නේ ඒකයි. එතකොට මේ x කියන එකට ගන්න පුළුවන් අගයන් එක තමයි අපි ලියන්නේ ඒක. එතකොට දැන් මෙතන ගත්තොත් මෙතන අගේ එක පාරක් වැටලා තියෙනවා. මෙතන අගේ දෙපාරයි. මෙතන අගේ වැටිලා නැහැ බිඳුවයි. මෙතන අගේ එක පාරයි. එතකොට අගේ එක පාරක් වැටිච්ච අවස්ථාවක් තියෙනවා. මෙන්න මේකයි අගේ එක පාරක් වැටිච්ච අවස්ථාව. ඒ වගේම අගේ දෙපාරක් වැටිච්ච අවස්ථාවක් තියෙනවා. අගේ නොලැබුණු අවස්ථාවක් තියෙනවා. ඒතර අපි මේ කතා කරන variable එකට අදාළව x වලට අදාළව ලැබෙන numerical values තමයි බිඳුව. ඒ කියන්නේ මෙන්න මෙතනට අදාළ අගේ. ඒ වගේම එක මෙන්න මේ දෙකේම තියෙනවා එක පාරක් වැටිලා. ඒ වගේම මෙතන අගේ දෙපාරක් වැටිලා. ඒතර random variable එකට අදාළව අපි random variable එක x කියලා ගත්තොත් අපි ඒ x වලට අදාළ අගයන් එක තමයි මේක ප්‍රකාශ කරන්නේ. ඒතර මේ random variables ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. අපි දැන් කලින් කතා කරා වගේ random variables කියන එක එහෙම නැත්නම් සසම්භාවී විචල්්‍ය කියන එක ඒ විචල්්‍යයන්ට අදාළ ලක්ෂණ අනුව ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි discrete variables and continuous variables. එක discrete ඊළඟ එක continuous. අපි සිංහලෙන් කියනවා විවික්ත විචල්්‍ය. විවික්ත. continuous වලට අපි කියනවා සන්තතික. විවික්ත විචල්්‍ය සහ සන්තතික විචල්්‍ය. ඒතර මේක අපි දෙවෙනි පාඩමේදීත් පැහැදිලිවම කතා කරලා තියෙනවා. නමුත් මම මේකෙදිත් ආයි මතක් කරන්නම්. එතකොට discrete variable එකක් කියලා කියන්නේ කිසියම් අගය පරාසයක් අතර පවතින ඕනෑම අගයක් ගත නොහැකි විචල්්‍ය. කිසියම් අගය පරාසයක් අතර පවතින ඕනෑම අගයක් ගත නොහැකි විචල්්‍ය වලට අපි කියනවා discrete variable. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නිශ්චිත අගයන් කිහිපයක් පමණක් ගන්නා. ඒ කිසියම් අගේ පරාසයක් අතර පවතින නිශ්චිත අගයන් කිහිපයක් පමණක් ගන්නා විචල්්‍ය විවික්ත විචල්්‍ය discrete variables. ඒතර continuous variables කියන්නේ
ඒකේ අනිත් පැත්ත. කිසියම් අගේ පරාසයක් අතර තියෙන ඕනෑම අගයක් ගත හැකි විචල්්‍ය continuous variables සන්තතික විචල්්‍ය. තොර මෙතනදී අර කිසියම් අගේ පරාසය කියන එක මේ දෙකටම පොදුයි. මේ දෙකටම පොදුයි කිසියම් අගේ පරාසය. කිසියම් අගේ පරාසය. ඒ පරාසය ඇතුලේ ගන්න පුළුවන් අගයන් වල ස්වභාවය අනුව තමයි කොටස් දෙකට මේක වෙන් කරන්නේ. එතකොට ඩිස්ක්‍රීට් පැත්තේදී ඕනම අගයක් ගන්න බෑ. මේ අගේ පරාසය ඇතුලේ තියෙන ඕනම අගයක් ගන්න බෑ. සන්තතික පැත්තේදී ඕනම අගයක් ගන්න පුළුවන්. ඕනම අගයක් ගන්න පුළුවන්. එතකොට අපි මේ විචල්‍යයක් ඩිස්ක්‍රීට්ද කන්ටිනියස්ද කියලා වෙන් කරන්නේ මෙන්න මේ කියන සාධකය මත. එහෙම නැතුව දශම සංඛ්‍යා එනවා නම් ඒක කන්ටිනියස්, දශම සංඛ්‍යා එන්නේ නැත්නම් ඩිස්ක්‍රීට් එහෙම නෙමෙයි. අපි උදාහරණයක් ගත්තොත් මේ ඩිස්ක්‍රීට් පැත්තට අපිට උදාහරණ දෙන්න පුළුවන් පන්තියකින ළමුන් සංඛ්‍යාව. ඒතර පන්තියකින් ළමුන් සංඛ්‍යාව කියලා අපි හිතමු මේ පන්තිය ආම වශයෙන් ළමයි 10ක් ඉන්න ඕනේ, උපරිම වශයෙන් ළමයි 60ක් ඉන්න ඕනේ නම් ඒ 10යි 60යි අතර තියෙන හැම අගයක්ම ගන්න බෑනේ. ඒතර 10.5 ගන්න බෑ, 29.2 ගන්න බෑ. එතකොට 30, 40 ඒ වගේ අගයන් ගන්න පුළුවන්. දැන් අපි කන්ටිනියස් පැත්තට උදාහරණයක් ගත්තොත් යම් කිසි අපි කියමු භාණ්ඩයක බර weight එක. ඒතර එතනදී අපි හිතමු අවම වශයෙන් භාණ්ඩයේ weight එක කිලෝග්‍රෑම් 2ක් තියෙන්න ඕනේ, උපරිම වශයෙන් භාණ්ඩයේ weight එක කිලෝග්‍රෑම් 8ක් තියෙන්න ඕනේ නම් ඒ 2යි 8යි අතර තියෙන ඕනම අගයක් ගන්න පුළුවන්. 2.5 ගන්න පුළුවන්, 3.9 ගන්න පුළුවන්, 7.25 ගන්න පුළුවන්. ඒ විදිහට අර කිලෝග්‍රෑම් 2ත් කිලෝග්‍රෑම් 8ත් අතර තියෙන ඕනම අගයක් ගන්න පුළුවන්. එතකොට දැන් මේක ගොඩක් අය පටල ගන්නවා දශම සංඛ්‍යා එනවා නම් ඒක සන්තතික එන්නේ නැත්නම් විවික්ත කියලා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි ටී-ෂර්ට් එකේ කොළ එක. ටී-ෂර්ට් එකේ ෂර්ට් එකේ කොළ එක. ඒතර ෂර්ට් එකේ කොළ සයිස් එක ගත්තාම මේක අපි කියන්නේ විවික්ත විචල්‍යයක් කියලා. මොකද ඒකට හේතුව දැන් අපි අඩුම කොළ සයිස් එක 14මාර කියලා හිතුවොත් 14මාරේදී අපි හිතමු වැඩි මේක 20 නම් 14මාරේ ඉඳන් 20 වෙනකන් තියෙන හැම අගයක් මේ කොළ සයිස් එකට ගන්න බෑ. ගන්න පුළුවන් 14මාර 15 15මාර ඔය විදිහට ඒ නිශ්චිත අගයන් කිහිපයක් තමයි ගන්න පුළුවන්. හැබැයි එතනදී දශම සංඛ්‍යා තියෙනවා 14මාර දශම 15මාර දශම. නමුත් ඒක සන්තතික වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර අගයන් දෙක අතර තියෙන හැම අගයක්ම ගන්න බෑ. දැන් 16.25 ගන්න බෑ, 17.9 ගන්න බෑ. හැම අගයක්ම ගන්න බෑනේ. අන්න ඒ කියන සාධකය මත තමයි මේක මේ පැත්තටද අර පැත්තටද යන්නේ කියලා තීරණය වෙන්නේ. එතකොට කන්ටිනියස් වලට බොහෝ වෙලාවට එන ওই weight එක, length එක, height එක ඒ වගේ අර අගේ පරාසයක් අතර ගන්න පුළුවන් ඕනම අගයක් ගන්න පුළුවන් විචල්්‍ය. ඩිස්ක්‍රීට් එකට එන්නේ අගේ පරාසය ඇතුළත තියෙන නිශ්චිත අගයන් කිහිපයක් පමණක් ගන්න පුළුවන් විචල්්‍ය. එතකොට ළමුන් සංඛ්‍යාව, පවුලක ඉන්න දරුවන් සංඛ්‍යාව, පැයකට එන ඇමතුම් වාර සංඛ්‍යාව, පොතක පිටුවක ඇති දෝෂ සංඛ්‍යාව, ඒ විදිහට අපිට අර ඒ අගේ පරාසය ඇතුළත තියෙන හැම අගයක්ම ගන්න බැරි විචල්්‍ය වලට අපි කියනවා discrete variables. අපි ඊළඟට කතා කරනවා discrete probability distribution. අපි random variables කියන මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ ඒක බෙදෙන කොටස් දෙක කතා කරා. ඒකේ පළවෙනි කොටස discrete variables යටතේ දැන් මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ discrete probability distribution එක ගැන. discrete probability distribution කියලා කියන්නේ discrete variable එකට අදාළව ඒ ලැබෙන outcomes සහ ඒ outcome එක ලැබෙන්න තියෙන සම්භාවිතාවය සම්බන්ධ කරගමින් අපි නිර්මාණය කරන ලබන වගුවට කියනවා discrete probability distribution කියලා. ඒතර discrete probability distribution කියලා කියන්නේ discrete random variable එකට අදාළව ලැබෙන numerical values එහෙම නැත්නම් x වලට ලැබෙන ඒ numerical values outcomes ඊට අදාළ සම්භාවිතාවයත් එක්ක ඒ වැලියු එක ලැබෙන්න තියෙන probability එකත් එක්ක සම්බන්ධ කරලා අපි අඳින වගුවට කියනවා discrete probability distribution. ඒතර මේක වඩා පැහැදිලි වෙයි අපි උදාහරණත් එක්ක කතා කරද්දී. අපි උදාහරණයක් ගමු. random experiment එක තමයි අපි ගන්න tossing a coin at 3 times. at 3 times. ඒ කියන්නේ කාසියක් අපි 3 පාරක් උඩ දානවා. එතකොට දැන්
මේ කාසිය තුන් පාර උඩ දැමීමේදී අපිට ගන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික කතා කරොත් අපි මේක රුක් සටහනකින් ඇන්දොත් ඒතර හෙඩ් පළවෙනි පාර හෙඩ් එක ලැබෙනවා, පළවෙනි පාර ටේල් එක ලැබෙනවා, ඊට පස්සේ දෙවෙනි පාර හෙඩ් එක, දෙවෙනි පාර ටේල් එක. මේ විදිහට අපිට මේක රුක් සටහන ආශ්‍රයෙන් මේ ලැබෙන ප්‍රතිඵල එහෙම නැත්නම් සාම්පල් ස්පේස් එක හොයාගන්න පුළුවන්. මොකද අපි මේ මුළු ප්‍රතිඵල දන්නේ නැතුව අපිට අපි කතා කරන සිද්ධියට අදාළ probability distribution එක හදාගන්න බෑ. ඒ නිසා අපි මුලින්ම මුළු ප්‍රතිඵල ටික මේ විදිහට රුක් සටහනක් හෝ වෙන යම් ක්‍රමයක් භාවිතයෙන් හොයාගන්න ඕනේ. එතකොට තුන් පාරදිම හෙඩ් එක ලැබෙන්න පුළුවන්. පළවෙනි පාරවල් දෙකේදී හෙඩ් එක ලැබිලා තුන්වෙනි පාරේදී ටේල් එක ලැබෙන්න පුළුවන්. පළවෙනි පාර හෙඩ් එක, දෙවෙනි පාර ටේල් එක, තුන්වෙනි පාර හෙඩ් එක ලැබෙන්න පුළුවන්. හෙඩ්, ටේල්, 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 හෙඩ්, හෙඩ්, ඊළඟට ටේල්, හෙඩ්, ටේල්, 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 හෙඩ්. ඒ වගේම ටේල් එකම තුන්වෙනි පාරම ලැබෙන්නත් පුළුවන්. එතකොට මේ ටික තමයි ප්‍රතිඵල ටික. එතකොට දැන් අපි හිතමු අපි සලකා බලන රැන්ඩම් වේරියබල් එක. අපේ රැන්ඩම් වේරියබල් එක අපි හිතමු x අපි හිතමු obtaining heads නැත්නම් සිරස වැටීම කියන එක තමයි අපි බලන්නේ. නැත්නම් number of heads. එතකොට අපි දැන් x කියන variable එකේ දැන් values ටික අපි ලියා ගන්න ඕනේ. එතකොට values ටික ලියා ගන්න කලින් අපි මෙතන බලනවා මෙතන heads මෙතන 3ක් ලැබිලා අපිට. එතකොට මෙතන heads 2යි. මෙතන heads 2යි. මෙතන එක head එකයි. මෙතනත් heads 2යි. එකයි මෙතන නැහැ. එතකොට දැන් මේ අපි කතා කරන obtaining heads එහෙම නැත්නම් number of heads කියන random variable එක ගත්තාම head 3ක් ලැබෙන්නත් පුළුවන්. 2ක් ලැබෙන්නත් පුළුවන්, 1ක් ලැබෙන්නත් පුළුවන්, බිංදුවක් ලැබෙන්නත් පුළුවන්. ඒතර අන්න ඒ ටික තමයි අපි කතා කරන මේ variable එකට අදාළ outcomes ටික වෙන්නේ. head එක නොලැබෙන්න පුළුවන්, එකපාරක් head එක ලැබෙන්න පුළුවන්, දෙපාරක් head එක ලැබෙන්න පුළුවන්, තුන් පාරක් head එක ලැබෙන්න පුළුවන්. දැන් මේ දෙපාරක් head එක ලැබෙන්න පුළුවන් අවස්ථා 3ක් තියෙනවා. එහෙම කියලා අපි 2 3 පාරක් ලියාගෙන යන්නේ නැහැ. එතකොට එකපාරක් head එක ලැබෙන්න පුළුවන් අවස්ථා 3කුත් තියෙනවා. ඒක 3 පාරක් ලියාගෙන යන්නෙත් නැහැ. අපිට ඒ අදාළ ප්‍රතිඵල ඒක එක ප්‍රතිඵලයක්. ඒක ලැබෙන වාර ගණන වැඩි වෙන්න පුළුවන්. ඒ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි මුලින්ම ලියා ගන්න. ඒතර මේ random variable එකේ numerical values ටික තමයි මේ ටික. එතකොට දැන් අපි මේ random probability distribution කියන තැනේදී probability එකක් සඳහන් කරලා තමයි මේ වගුව හදන්නේ. ඒතර probability එක කියලා කියන්නේ දැන් මෙතනදී ඔක්කොම වාර තියෙනවනේ. ඔක්කොම outcomes තියෙනවා 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. එතකොට මේ 8 ආශ්‍රයෙන් head එක එකපාරක්වත් නොලැබෙන්න. head එක එකපාරක්වත් නොලැබෙන්න. ඒ කියන්නේ head එක බිංදුවක් ලැබෙන්න කීයක් තියෙනවද අවස්ථා? එක අවස්ථාවක් තියෙනවා. එකක් තියෙනවා. දැනට අපි මේ අවස්ථා ටික ලියාගමු 1යි. ඊළඟට head එක එකපාරක් ලැබෙන්න අවස්ථා තියෙනවා 1යි 2යි 3ක්. head එක දෙපාරක් ලැබෙන්න ඒත් අවස්ථා තියෙනවා 3ක්. head එක තුන් පාරම ලැබෙන්න අවස්ථා තියෙනවා 1ක්. මේ head එක තුන් පාරම ලැබිලා තියෙන එක අවස්ථාවකදීනේ 1යි. ඒතර මේ තියෙන්නේ ඒ වාර ගණන. හැබැයි px කියලා කියන්නේ වාර ගණන නෙමෙයි. px කියන්නේ සම්භාවිතාවය. ඒ කියන්නේ සම්භාවිතාවය කියන්නේ හැමතිස්සෙම
යටට අගයක් එන්න ඕනේ. එතකොට මෙතන අපි මේ යට අගය කියලා ගන්නෙ මුළු වාර ගණන. එහෙම නැත්නම් මුළු outcomes ගණන. එතකොට මුළු outcomes ගණන 8ක් තියෙනවා. එතකොට 8 පාරකදී එකක් තමයි හෙඩ් එක නොලැබීමට තියෙන අවස්ථාවක් තියෙන්නේ. ඒ වගේම මෙතනත් 8න් 3යි. 8න් 3යි 8න් 1යි. පැහැදිලිද සම්භාවිතාවය ගත්ත විදිය? එතකොට හෙඩ් එක නොලැබෙන්න වාර 8න් එක අවස්ථාවක් තියෙනවා. හෙඩ් එක එකපාරක් ලැබෙන්න වාර 8න් අවස්ථා 3ක් තියෙනවා. හෙඩ් එක දෙපාරක් ලැබෙන්න වාර 8න් අවස්ථා 3යි. ඒ වගේම හෙඩ් එක තුන් පාරම ලැබෙන්න අවස්ථා 1යි. එතකොට මෙන්න මේ වැලියු එකයි අපි මේ කියනවා රැන්ඩම් වේරියබල් එක. එහෙම නැත්නම් ඒ රැන්ඩම් වේරියබල් එකට අදාළ වැලියු එක සහ ඒ වැලියු එකට අනුරූපී සම්භාවිතාවය, ඒකට රෙලෙවන්ට් ප්‍රොබබිලිටි එක සඳහන් කරලා අපි නිර්මාණය කරන මෙන්න මේ වගුවට අපි කියනවා මොකද්ද? සම්භාවිතා ව්‍යාප්තියක් කියලා. විවික්ත සම්භාවිතා ව්‍යාප්තිය. මොකද මේ කතා කරන රැන්ඩම් වේරියබල් එක ඩිස්ක්‍රීට් වේරියබල් එකක්. එතකොට ඒකට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය ඩිස්ක්‍රීට් ප්‍රොබබිලිටි ඩිස්ට්‍රිබියුෂන් එකක්. මොකද ඒක ඩිස්ක්‍රීට් වේරියබල් එකක් කියන එක අපි පැහැදිලි කරගත්තොත් මේකේ බිඳුවේ සිට බිඳුවත් 3ත් අතර අගයන් තමයි ලැබෙන්නේ. හැබැයි බිඳුවත් 3ත් අතර හැම අගයක්ම ලැබෙන්නේ නැහැ. දැන් මෙතන 0.5 1.25 2.9 ඒ වගේ අගයන් ගන්න බෑ. මෙන්න මේ නිශ්චිත අගයන් කිහිපේ විතරයි ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ඩිස්ක්‍රීට් වේරියබල් එකක් වෙන්නේ. ඒතර මේ ඩිස්ක්‍රීට් වේරියබල් එකට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය probability distribution එක තමයි අපි මේ ඇන්දේ. අපි දැන් මේ කතා කරා මේ තමයි ඩිස්ක්‍රීට් probability distribution එක. එතකොට තව සංකල්පයක් තියෙනවා discrete probability function එක. එහෙම නැත්නම් probability mass function එක කියලා කියනවා. අපි සිංහලෙන් කියනවා සම්භාවිත විවික්ත සම්භාවිතා ශ්‍රිතය කියලා. එතකොට මේ මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි ඒක හඳුන්වන්නේ. ඒතර px සමානයි xi සමානයි pxi. ඒ කියන්නේ මේකේ වෙනස් දෙයක් කියන්නේ මේ කතා කරන දේම තමයි කියන්නේ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මේකෙදි x සමානයි 3 කියන අවස්ථාවේදී ඊට අදාළ සම්භාවිතාවය 8න් 1යි. අන්න ඒක අපි මෙන්න මේ ශ්‍රිතයක් ඉදිරිපත් කිරීම විතරයි මේකෙදි කරන්නේ. ඒතර මේකේ මේ මෙන්න මේ කොන්දේසි දෙක ඉෂ්ට කරන්න ඕනේ කියලා කියනවා. මේක මේ සම්භාවිතා ශ්‍රිතයක් වෙන්නේ, ඒ වගේම සම්භාවිතා ව්‍යාප්තියක් වෙන්නේ. ඒ තමයි මේ හැම වැලියු එකකම සම්භාවිතාවය බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ මේ හැම වැලියු එකකම සම්භාවිතාවය. ඒ වගේම මේ සම්භාවිතාවන්ගේ එකතුව එකට සමාන වෙන්න ඕනේ. මේකෙන් කියන්නේ මේ හැම වැලියු එකකම probability එක px බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම මේ probabilities වල එකතුව එකට සමාන වෙන්න ඕනේ. අපි මේක ගත්තොත් මේ හැම එකක්ම බිඳුවට වඩා වැඩි. ඒ වගේම මේ ටික එකතු කරොත් අපිට උත්තරය ලැබෙනවා 8 බෙදීම 8. ඒ කියන්නේ 1යි කියලා. එතකොට මේක අපි මේ ෆන්ක්ෂන් එකක් විදිහට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. මේකම තමයි x අගයන් ටික වැලියුස් ටික දැම්මා px සමානයි x. ඒ කියන්නේ දැන් මෙතනදී අපි 8න් 1යි කියන්නේ px බිඳුවට සමාන වෙද්දි මෙතන සම්භාවිතාව. ඒ විදිහට ඒ අදාළ x අගයන්ට අනුරූපී සම්භාවිතාවත් එක්ක ඉදිරිපත් කිරීම. ඒතර මේ සම්භාවිතා ව්‍යාප්තිය සහ මේ සම්භාවිතා ශ්‍රිතය කියන එකේ ලොකු වෙනසක් නැහැ. දෙකෙන්ම එකක් වගේ තමයි අදහස් වෙන්නේ. ඒතර මෙන්න මේ කොන්දේසි දෙක ඉෂ්ට වෙන්න ඕනේ සම්භාවිතා ව්‍යාප්තියක් වෙන්නේ. ඒ වගේ මේක සම්භාවිතා ශ්‍රිතයක් වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ discrete probability distribution එක. එහෙම නැත්නම් discrete random variable එක expected value එක ex කියලා අපි හඳුන්වනවා. ඒතර මේ expected value එක කියලා කියන්නේ මේ discrete probability distribution එකේ නැත්නම් මේ discrete random variable එකේ weighted average එකක්. weighted average එකක් බරිත මධ්‍යයනයක්. ඒතර එතන weight එක කියලා අපි සලකන්නේ ඒ අදාළ සම්භාවිතා අගයන්. ඒක පැහැදිලි වෙයි මේක අපි ගණනය කරද්දී. අපි මේක ගණනය කරන්න ගන්න සූත්‍රය තමයි sigma x වැඩි කිරීම px. ඒතර මේ expected value එක කියන්නේ ඇත්තට මේ distribution එකේ random variable එකේ mean එක. මධ්‍යයනය average එක. ඒතර අපි ගණනය කරන්නේ දැන් මේ අපිට තියෙනවා probability distribution එක. අපි ගන්න ඕනේ sigma x px. එතකොට අපි තව තීරුවක් මේකේ ගොඩනගනවා. ඒ තමයි x px.
ඒ කියන්නේ මේ හැම වැලියු එකක්ම ඊට අදාළ probability එකත් එක්ක වැඩි කරන්න ඕනේ. හැම වැලියු එකක්ම ඊට අදාළ probability එකත් එක්ක වැඩි කරනවා. 0.8න් වැඩි කරා 0යි. 1 8න් 3න් වැඩි කරාම 8න් 3යි. මෙතන 8න් 6යි. මෙතන 8න් 3යි. එතකොට මෙන්න මේ ටිකේ එකතුව තමයි sigma xpx කියලා කියන්නේ. එතකොට 6යි 3යි 9යි 3යි 12යි 12න් 8යි. එතකොට අපිට කියන්න පුළුවන් මේ distribution එක expected value එක ex සූත්‍රය ලිව්වා sigma xpx කෙලින්ම අපි උත්තරේ ගත්තා 12 බෙදීම 8. 12 බෙදීම 8. එතකොට මෙතනදී විශේෂ දෙයක් මතක තියාගන්න මේ සුළු කරද්දී දැන් උදාහරණයක් විදිහට මෙතන 2 වැඩි කිරීම 8න් 3 කිව්වහම 2ට 1යි 8ට 2යි කියලා කපන්න පුළුවන් 8ට 4යි කියලා කපන්න පුළුවන් නේ. නමුත් එහෙම කරන්න එපා. ඒ කියන්නේ දැන් මෙතන වැඩි කරද්දී 2 වැඩි කිරීම 8න් 3 කිව්වහම 2ට 1යි 8ට 4යි කියලා 3 බෙදීම 4 කියලා ගන්න පුළුවන්. නමුත් එහෙම ගන්න එපා. මේ තියෙන විදිහටම හරය වෙනස් කරගන්න නැතුව වැඩි කරගන්න. මොකද එතකොට මෙතන එකතු කරද්දී ලේසි කෙලින්ම එක හරයක් තියෙන්නේ. කෙලින්ම එතන මේ උඩ තියෙන ටික එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. අවශ්‍ය නම් මෙහෙම තියන්නත් පුළුවන්. නැත්නම් අපිට දශම සංඛ්‍යාවක විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට මේ හැම වැලියු එකක්ම ඊට අදාළ probability එකත් එක්ක වැඩි කරලා ඒ xpx තීරුවේ එකතුව තමයි අපි කියන්නේ sigma xpx කියලා. ඒතර මේක තමයි මේකේ mean එක එහෙම නැත්නම් expected value එක. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන 1.5 මේක දශම විදියට හැරෙවුවොත්. ඒතර මේකේ අදහස වෙන්නේ සාමාන්‍යයෙන් සිරස කී පාරක් ලැබෙනවද කියන එක නිකන් ඇවරේජ්ලි කිව්වොත් 1.5 වතාවක් කියන එක තමයි අපිට මේකෙන් කියන්න වෙන්නේ. ඒතර දැන් මොකක් හරි ඩිස්ට්‍රිබියුෂන් එකක අපිට එක්ස්පෙක්ටඩ් වැලියු එක අරන් ඒකේ තේරුම මොකක්ද ඒක විස්තර කරන්න කිව්වොත් ඒකෙන් කියන්න වෙන්නේ මේ අදාළ රැන්ඩම් වේරියබල් එක සාමාන්‍ය වශයෙන් මෙන්න මෙච්චරක වැලියු එකක් ගන්නවා. දැන් අපි ගත්තේ සිරස කී පාරක් වැටෙනවද කියන එකනේ මේ රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකට අදාළව කාසිය 3 පාරක් උඩ දැමීමේදී. එතකොට මෙතන 1.5 තමයි ඒකට අදාළ එක්ස්පෙක්ටඩ් වැලියු එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා වේරියන්ස් එක විචලතාවය. මේ discrete probability distribution එක එහෙම නැත්නම් discrete random variable එකක විචලතාවය. ඒතර මේ විචලතාවය කියන එක අපි හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. එතකොට වා x කියලා අපි ඒක සංකේතවත් කරනවා. x ගේ විචලතාවය කියන එක x වර්ගයේ අපේක්ෂිතාගය අඩු කරන්න ඕනේ x ගේ අපේක්ෂිතාගයේ වර්ගයෙන්. x වර්ගය අඩු කිරීම x ගේ සම්පූර්ණ වර්ගය. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් මේ අපි කලින් අපේක්ෂිතාගය ගද්දී කතා කරේ කෙලින්ම අපේක්ෂිතාගය කියලා කියන්නේ ex. ඒ කියන්නේ sigma x වැඩි කිරීම px. එතකොට මේ මෙතන ex කියන එක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා. ඒතර ex කියලා කියන්නේ අපේක්ෂිතාගය ඒකේ වර්ගය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ මෙතනට ඇවිල්ලා තියෙනවා ex වර්ගය. එතකොට දැන් ex අපි ගත්තේ sigma මෙන්න මේකෙන් තමයි ex ගත්තේ. x px එක වැඩි කරලා. x වැඩි කිරීම px. ඒතර අපි ගත්තා මෙන්න මේ විදිහට අගයන් ටික අපි සටහන් කරගත්තා. දැන් අලුත් එකක් තියෙනවා මෙතන ex වර්ගය. ඒතර ex වර්ගය ගන්නේ මෙන්න මෙහෙම. x වර්ගය px. ඒ කියන්නේ දැන් x තියෙනවනේ මෙතන. අපි x වර්ගය කියලා එකක් දාගන්නවා. x වර්ගය. කියන්නේ මේ ලැබෙන ප්‍රතිඵල outcomes අපි වර්ග කරනවා. 0 1 4 9. ඒතර x වර්ගය වැඩි කරන්න ඕනේ px එක්ක. මේ තියෙන්නේ x වර්ග px වලින් තමයි ex වර්ගය හැදෙන්නේ. ඒතර x වර්ගය වැඩි කරනවා px ගෙන්. එතකොට ඒක අපි දාගන්නවා x වර්ග px. එතකොට 0 වරක් 8න් 1 1 වරක් 8න් 3 4 වරක් 8න් 3 9 වරක් 8න් 1. මේකෙදිත් අර කපන්නේ කරන්නේ නැතුව ලවය විතරක් වැඩි කරලා මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ මේකේ එකතුව. අපිට ඕනේ sigma x වර්ග px. ඒ කියන්නේ මේකේ එකතුව. 12යි 3යි 15යි 15යි 9යි 24යි. 24 බෙදීම 8.
දැන් අපි කොහොමත් මේක එකතු කලිනුත් ගත්තා 12 බෙදීම 8 මේ කියන්නේ x px sigma x px එතකොට අපි මේකට ආදේශ කරාම අපිට y(x) හොයන්න පුළුවන්. එතකොට ex වර්ගය අඩු කිරීම ex ගේ සම්පූර්ණ වර්ගය. ඒතර ex ගේ ex වර්ගය කියලා කියන්නේ 24 බෙදීම 8යි. එතකොට ex එහෙම නැත්නම් අපේක්ෂිතගේ 12 බෙදීම 8යි. 12 බෙදීම 8 මේ සම්පූර්ණ එකේ වර්ගය. ඒතර මේක සුළු කරාම අපිට ලැබෙන අගය තමයි මේ රැන්ඩම් වේරියබල් එකට අදාළ මේ ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ වේරියන්ස් එක. එතකොට මේක අපිට මේ ලැබෙන වේරියන්ස් එකම වර්ග මූලය ගත්තාම ස්ක්වයර් රූට් එක ගත්තාම ඒ තමයි ඒකේ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක SD. එහෙම නැත්නම් සිග්මා. ඒතකොට සිග්මා කියන්නේ මේකෙම අපි ඒක වෙනම ලියමු. සිග්මා කියන්නේ වර්ගමූලය ex වර්ගය අඩු කිරීම ex ගේ සම්පූර්ණ වර්ගය. මේක තමයි ඒ කියන්නේ මේ ලැබෙන උත්තරේ වර්ගමූලය තමයි මේකේ සම්මත අපගමනය වෙන්නේ. දැන් මෙහෙම තියනවා කියලා මේ වර්ග කපන්න බෑ. මේ ඇතුලේ සම්පූර්ණ එක සුළු කරලා ඒකේ උත්තරේ තමයි ඒකේ වර්ගමූලය තමයි සම්මත අපගමන විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ සූත්‍රය වේරියන්ස් එක හොයන්න ex වර්ගය ඍණ ex ගේ සම්පූර්ණ වර්ගය. එහෙම නැත්නම් ex වර්ගය අඩු කිරීම අපේක්ෂිතගේ වර්ගය. ඒතකොට මේක තවදුරටත් පැහැදිලි මෙහෙම ලියාගත්තාම මේ ex වර්ගය කියන එක හොයන්නේ සිග්මා x වර්ග px. ඒ කියන්නේ x කියන එක වර්ග කළා ඒ x වර්ගය වැඩි කරනවා px එක්ක. x වර්ගය වැඩි කරනවා px එක්ක. x වර්ගය px x වර්ගය px. එතකොට x වර්ග px තීරුවක් අපි ගොඩනගා ගත්තා එතනින්. ඒතර එතනින් ඒකේ එකතුව තමයි සිග්මා x වර්ග px කියන්නේ. ඒතර ඒකෙන් අඩු කරන්න ඕනේ මේ x px ගේ එකතුවේ වර්ගය. එහෙම නැත්නම් අපේක්ෂිතගේ වර්ගය. ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඒතර ඒකේ මේකේ සූත්‍රෙම වර්ගමූලය ගත්තාම අප සම්මත අපගමනය සිග්මා හොයාගන්න පුළුවන්. ඊට අපි එක්සාම්පල්ස් දෙක තුනක් බලමු. ඒ කියන්නේ විභාගෙට මේ වගේ ගානක් එන්න පුළුවන්. අපි එක්සාම්පල්ස් දෙක තුනක් හදලා හරියටම තහවුරු කරගමු මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියන එක. එතකොට මැනුවල් එකේ page 47 example 7.6 example 7.6 page 47. එතකොට මේකේ කියනවා the random variable x takes the values 1 2 3 4 5 6 with the equal probability. එතකොට ඒ කියන්නේ මේ x කියලා random variable එකක් තියෙනවා. ඒකේ values තියෙනවලු 1 2 3 4 5 6 with equal probability. ඒ කියන්නේ මේ හැම value එකක්ම ලැබෙන්න තියෙන සම්භාවිතාවය සමානයි. අපිට කියනවා අපේක්ෂිතගේ හොයන්න කියලා. එතකොට මේකේ x වලට අදාළ values ටික වෙන්නේ 1 2 3 4 5 6. මේ හැම එකක්ම ලැබෙන්න තියෙන probability එක සමානයි. එහෙනම් අපිට distribution එකක් ගොඩන ගන්න පුළුවන් probability distribution එක. මොකද සමහරවිට කියන්න පුළුවන් මේකෙන් probability distribution එක ගොඩන ගන්න. එතකොට x values ටික px ඊට අදාළ probability එක. එතකොට හැම එකක්ම ලැබෙන්න තියෙන සම්භාවිතාවය සමානයි කියලා කියන්නේ ලැබෙන්න තියෙන හැම කියන්නේ ප්‍රතිඵල ඔක්කොම 6යි. එහෙනම් හැම එකක්ම ලැබෙන්න තියෙන සම්භාවිතාවය 6න් එක බැගින් වෙන්න ඕනේ. 6න් 1යි 6න් 1යි 6න් 1යි 6න් 1යි 6න් 1යි. ඊට පස්සේ දැන් අපිට expected value එක හොයන්න කියලා කියනවා ex. ඒතර ex හොයන්න අපි මේකට අලුතෙන් තීරුවක් ගොඩනගා ගන්න ඕනේ. ඒතර දැන් මේ තමයි probability distribution එක. ඒතර මේක අපිට කිව්වොත් දැන් මේ distribution එක probability function එකක් වෙනවාද කියලා. ඒතර අපිට හොයන්න පුළුවන් මේකේ මේ හැම එකකම සම්භාවිතාවය අපි බලනවා බිඳුවට වඩා වැඩිද කියලා. එතකොට මේ හැම එකකම සම්භාවිතාවය බිඳුවට වඩා වැඩි. ඒ වගේම මේ සම්භාවිතාවන්ගේ එකතුව සිග්මා px අපි බලන එක වෙන්න එකද කියලා. දැන් බැලුවොත් 1 2 3 4 5 6. ඒතර මෙතන සම්භාවිතාවය 1යි.
එහෙනම් මේක probability distribution එක probability function එකක් වෙනවා. මොකද සමහරවිට ගානේ මෙහෙම විස්තර දීලා අපිට කියන්න පුළුවන් මේ expect මේ values තියෙන distribution එක probability distribution එකක්ද එහෙම නැත්නම් probability function එකක්ද කියලා පෙන්වන්න කියලා. ඒතර ඒකෙදි අපි පෙන්වන්න ඕනේ මේ හැම value එකක්ම බිඳුව හෝ බිඳුවට වඩා වැඩි. ඒ වගේම මේ values වල එකතුව එකට සමානයි. මෙන්න මේ කොන්දේසි දෙක ඉටු කරනවා කියන එක පෙන්වන්න. right. ඒක කිව්වේ වෙනම දැනුමට. එතකොට මේක expected value එක අපි හොයන්න ඕනේ. expected value එක කියලා හොයද්දී අපි තව තීරුවක් දානවා xpx. මොකද expected value එක කියලා කියන්නේ sigma x px. එතකොට මේ හැම එකක්ම වැඩි කරගෙන යන්න තියෙන්නේ. 6න් 1යි, 6න් 2යි, 6න් 3යි, 6න් 4යි, 6න් 5යි, 6න් 6යි. දැන් අපි මේ ටික එකතු කරනවා. 3යි 6යි 6යි 4යි 10යි 15යි 21යි. එතකොට 21 බෙදීම 6 තමයි මේකේ expected value එක. expected value එක. එතකොට මේකේ අහලා නැතත් අපිට පුළුවන් මේකේ variance එක හොයන්න. variance එක හොයන්න. එතකොට අපි කොහොමද variance එක හොයන්නේ? variance එක හොයන්න අපිට යොදා ගන්න සූත්‍රය තමයි va(x) සමානයි ex වර්ග ඍණ ex ගේ සම්පූර්ණ වර්ගය. එතකොට අපි හොයාගන්න ඕනේ දැන් ex අපි ගාව තියෙනවා. ex අපි ගාව තියෙනවා 21 බෙදීම 6 කියන එක. ඒතර ඒකේ වර්ගය තමයි මෙතනට එන්නේ. අපි හොයාගන්න ඕනේ ex වර්ගය කියන එක. ex වර්ගය කියන එක. එතකොට අපි ඒකට තව තීරුවක් ගොඩනගා ගන්න ඕනේ x වර්ග px කියලා. x වර්ගය කියන තීරුවත් ඕනනම් ගොඩනගා ගන්න පුළුවන්. නැත්නම් x වර්ගය කියන එක හිතින්ම හදා ගන්න පුළුවන්. එතකොට x වර්ග px කියන්නේ මෙතන 1 එකේ වර්ගය 1යි 1 වැඩි කිරීම 6න් 1. 6න් 1මයි. දෙකේ වර්ගය 4යි 4 වැඩි කිරීම 6න් 1. 6න් 4යි. තුනේ වර්ගය 9යි 9 වැඩි කිරීම 6න් 1. 9න් 6යි. 4 වර්ගය 16යි 16 වැඩි කිරීම 6න් 1. 5 වර්ගය 25යි 25 වැඩි කිරීම 6න් 1. 6 වර්ගය 36යි 36 වැඩි කිරීම 6න් 1. එතකොට මේ ටිකේ අපි එකතුව ගන්නවා. මොකද ex වර්ගය කියලා කියන්නේ sigma x වර්ග px. එතකොට මේ ටික එකතුව ගන්න ඕනේ 5යි 14යි 30යි 55යි 91යි. 91 බෙදීම 6. මගේ ගණනය කිරීම හරි නම් 91 බෙදීම 6. එතකොට 91 බෙදීම 6 කියන එක තමයි ex වර්ගය වෙන්නේ. එහෙම නැත්නම් මේ sigma x වර්ගය px කියන එක වෙන්නේ 91 බෙදීම 6. එතකොට 91 බෙදීම 6න් අඩු කරන්න ඕනේ 21 බෙදීම 6 වර්ගය. එතකොට මේක සුළු කරාම අපිට ලැබෙන උත්තරය තමයි මේකේ variance එක. එතකොට අපි ගත්තොත් සම්මත අපගමනය සිග්මා ඒ කියන්නේ මේ සූත්‍රෙම වර්ග මූලය. මේ සූත්‍රෙම වර්ග මූලය කියන්නේ මෙතනට එන උත්තරයට අදාළ වර්ග මූලය තමයි මේකේ සම්මත අපගමනය වෙන්නේ. ඊළඟට අපි example 7.7 page 47 වලම උතර ඒක කියනවා the random variable x takes the value 1 2 3 with probabilities p1 equals to 0.2 p2 equals to 0.3 p3 equals to 0.5 find the expected value of x. ඒ කියන්නේ random variables x කියලා random variable එක තියෙනවා. ඒකේ values 1 2 3 ඩු. ඒ කියන්නේ x කියන random variable එකට අදාළ values වෙන්නේ 1 2 3යි. ඒතර ඒවයි probabilities උත් දීලා තියෙනවා 0.2යි 0.3යි 0.5යි. ඒතර මේක discrete probability distribution එකක්ද එහෙම නැත්නම් discrete probability function එකක්ද කියලා අපෙන් අහුවොත් ඒතර අපිට බලන්න වෙනවා මේකේ px වැඩි හෝ සමානයි බිඳුවද කියලා. එතකොට මෙතන මේ 1 2 3 කියන හැම එකකම probability එක
probability එක කියන්නේ 0.2 0.3 0.5 මේ හැම එකක්ම අපිට කියන්න පුළුවන් probability එක බිඳුවට වඩා වැඩි බිඳුව හෝ බිඳුවට වඩා වැඩි. ඒ වගේම මේ probabilities වල එකතුව ගත්තොත් 0.2 ධන 0.3 ධන 0.5 ගත්තොත් එකතුව එකයි. ඒ නිසා මේක probability distribution එකක් වෙනවා. එහෙම නැත්නම් probability function එකක් වෙනවා. ඒක කිව්වේ හදිස්සිය හරි එහෙම ඇහුවොත් මේක අපි මේ කොන්දෙස් දෙක යටතේ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ කියන එකයි මම කිව්වේ. මේ ගානේදී එහෙම අහන්නේ නැහැ. මේ ගානේදී අපේ expected value එක අහන්නේ. ඒතර expected value එක කිව්වහම අපි වගුවක් ගොඩනගා ගත්තාම අපිට පහසුයි. x තියෙනවා, px තියෙනවා. එතකොට 1 2 3 0.2 0.3 0.5. ඒතර expected value එක කියන්නේ xpx expected value ex සමානයි sigma xpx. ඒ කියන්නේ මෙන්න මෙතනට අපිට ලැබෙන උත්තරය. එතකොට xpx කියලා කියන්නේ මේ හැම එකම වැඩි කරාම ලැබෙන අගය 0.2යි 0.6යි 1.5යි. එතකොට මෙතන අපිට ලැබෙන උත්තරය 6යි 2යි 8යි 5යි 13යි මෙතන 2.3යි. expected value එක 2.3යි. අපේක්ෂිත අගය 2.3යි. මේකේ අහලා නැහැ. නමුත් අපිට මේකෙම හොයන්න පුළුවන් මොකද්ද? y(x). එහෙම නැත්නම් විචලතාව variance එක. right. එතකොට y(x) කියලා අපි හොයන්නේ ex වර්ගය ඍණ ex ගේ සම්පූර්ණ වර්ගය. ex වර්ගය එහෙම නැත්නම් x වර්ගයේ අපේක්ෂිත අගය අඩු කිරීම x ගේ අපේක්ෂිත අගයේ වර්ගය. මේක මෙහෙම ලියාගත්තත් ලේසි. sigma x වර්ගය px ඍණ sigma x px ගේ සම්පූර්ණ වර්ගය. එතකොට අපිට තව තීරුවක් ගහ ගන්න පුළුවන්. x වර්ගයේ තීරුවක් ඕනනම් ගහ ගන්නත් පුළුවන් ලේසි වෙන්න. නැත්නම් කෙලින්ම x වර්ග px තීරුවට යන්නත් පුළුවන්. ඒතර x වර්ගය ගහගත්තොත් 1 4 6 9 1 4 9. ඒතර මේ x වර්ගය කියන එක අනිවාර්යයෙන්ම ඕනේ වෙන්නේ නැහැ. පැටලෙනවා වගේ නම් x වර්ගයේ තීරුවකුත් ගහ ගන්න පුළුවන්. ඒතර කලින් ගාන මම හැදුවේ x වර්ගයේ තීරුවක් ගහන්නේ නැතුව. ඒතර මේකේ x වර්ගයේ තීරුවක් ගැහුවා. ඊට පස්සේ x වර්ගයේ px කියන්නේ x වර්ගයට අදාළ අගයන් වැඩි කරනවා px ට අදාළ අගයන්ගේ. එතකොට 1.2කින් වැඩි කරාම 0.2යි. මෙතන 1.2යි. මෙතන 4.5යි. ඒතර මෙතන අපිට ලැබෙනවා උත්තරේ 5.9යි. ඒකේ 5.9 කියන්නේ මේ ex වර්ගය. එහෙම නැත්නම් sigma x වර්ගයේ px. ඒකයාගේ 5.9යි. ඒකෙන් අඩු කරන්න ඕනේ 2.3 වර්ගය. 5.9න් 2.3 වර්ගය අඩු කරාම ලැබෙන උත්තරේ තමයි මේකේ variance එක වෙන්නේ. ඒතර මේකේ අපිට විචලතාවය සම්මත අපගමනය හොයාගන්න පුළුවන්. සම්මත අපගමනය ඒ කියන්නේ මේ ලැබෙන උත්තරේ වර්ගමූලය. එහෙම නැත්නම් ex වර්ගය ඍණ ex මේ සම්පූර්ණ වර්ගයේ මෙන්න මේ කියන variance එක වෙන සූත්‍රයේ වර්ගමූලය. කියන්නේ මෙතෙන්ට අපිට ලැබෙන උත්තරේ වර්ග මූලය තමයි මේකේ සම්මත අපගමනය වෙන්නේ. ඒතර අපි අපේක්ෂිත අගය හෙව්වා, variance එක හෙව්වා, සම්මත අපගමනය හෙව්වා. හරි අපි අවසාන example එකට යමු manual එකේ තියෙන example 7.8 page number 47. ඒතර මේකේ කියනවා x කියන random variable එකේ values 2 3 4. ඒතර x කියන random variable එකේ values තියෙනවා 2 3 4. ඒවයි probabilities තියෙනවා 4න් 1යි 2න් 1යි 4න් 1යි. ඒතර අපිට කියනවා mu 3යි කියලා පෙන්වන්නලු. mu 3යි කියලා පෙන්වන්නලු. ඒ වගේම yx කියන එකත් හොයන්නලු. එතකොට මේ ගානට අදාළ නැති නමුත් අහන්න පුළුවන් දෙයක් මම අහන්නම්. මේක probability function එකක් වෙනවද කියලා. එහෙම නැත්නම් discrete probability function එකක් වෙනවද කියලා අහුවොත් එතකොට අපිට ඒකෙදි පෙන්වන්න ඕනේ අර කොන්දේසි දෙක මේ හැම වැලියු එකේම සම්භාවිතාවය බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම මේ සම්භාවිතාවන්ගේ එකතු එකක් වෙන්න ඕනේ. එතකොට දැන් මේ 4න් 1 2න් 1 4න් කියන තුනම බිඳුවට වඩා වැඩි. මේ අගයන් ඔක්කොම බිඳුවට වඩා වැඩි.
ඒ වගේම මේ අගයන් ටික එකතු කරොත් 4න් 1 ධන 2න් 1 ධන 4න් 1 එකතු කරොත් මේකේ උත්තරේ 4න් 4යි. ඒතොර ඒකට සමාන වෙනවා. ඒ නිසා මේක discrete probability function එකට අදාළ වෙනවා. ඒ වගේම probability distribution එකක් වෙනවා. එතකොට දැන් අපෙන් මේක අහන්නේ ඒ කතාව අමතක කරොත් මේක අපෙන් අහනවා mu 3යි කියලා පෙන්වන්නලු. show that mu equals to 3. ඒතර අපි මුලින්ම මේකේ දැන් mu 3යි කියලා කියන්නේ අතර mu කියලා කියන්නේ මේ distribution එක expected value එකට. මම කලිනුත් expected value කතා කරන තැන කිව්වා expected value එක සමානයි mu. එහෙනම් මේකේ expected value එක 3ක් වුණොත් ඒ කියන්නේ mu 3යි. ඒ කියන්නේ මේකේ expected value එක 3යි කියලා පෙන්වන්න තමයි අපිට තියෙන්නේ. ඒතර expected value එක හොයන්න ඕනේ. expected value කියන්නේ ex සමානයි sigma x px. මේක අපිට වගුවේ ගහලා හදන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම මේ එක එක values ඊට අදාළ සම්භාවිතාවන්ගෙන් වැඩි කරලා හදන්නත් පුළුවන්. අපි කලින් ගණන් දෙකම වගුවක් ආශ්‍රයෙන් හදපු නිසා මේකේ අපි නිකන් ඔටෝ මේ නිකම්ම හදමු. එතකොට 2 වැඩි කරනවා 4න් 1න්. ඊට පස්සේ 3 වැඩි කරනවා 2න් 1න්. ධන 4 වැඩි කරනවා 4න් 1න්. ඒතර මේකෙත් අපිට අර පොදු හරයක් ගන්න ඕන නිසා මේ 2න් 1 කියන එක අපිට ඕන පුළුවන් ලියා ගන්න 4න් 2 කියලා. එතකොට 2 බෙදීම 4 ධන 6 බෙදීම 4 ධන 4 බෙදීම 4. මොකද මෙහෙම පොදු හරයක් විදිහට ලියාගත්තාම ගාන හදන්න ලේසියි. ඒතර උඩ ලවයන් ටික එකතු කරනවා 12 බෙදීම 4. ඒතර මේකේ expected value එක 3යි. ඒතර මේකේ expected value එක 3යි. ඒ කියන්නේ මොකක්ද? දෙම නිසා මේකේ mu එහෙම නැත්නම් mean එක අපිට කියන්න පුළුවන් mean එක 3යි කියලා. mu equals to 3. right. එතකොට පළවෙනි කොටස හරි. ඊළඟට අපිට කියනවා මේකේ yx හොයන්න. yx හොයන්න. අපි එතකොට yx කියන එකත් අපිට table එකක් නැතුවම හොයන්නත් පුළුවන්. එතකොට yx හොයන තැනදී අපිට x වර්ගය කියන එක ඕනේ. මේ හැම x එකක්ම වර්ග කරගන්න ඕනේ අපි. එතකොට yx කියලා කියන්නේ yx සමානයි ex වර්ගය ඍණ ex ගේ සම්පූර්ණ වර්ගය. එහෙම නැත්නම් අපිට මේක මේ ex වර්ගය කියන එක පැටලෙනවා නම් ඒක හැදෙන හැටි ලියා ගන්න පුළුවන් sigma x වර්ග px. අපේක්ෂිතාවය අපි කොහොමත් එවුවා ඒ නිසා ඒක එහෙමම ලියා ගන්න පුළුවන් ඒකේ වර්ගය. ඊට x වර්ග px කියලා කියන්නේ මේ හැම x වර්ගයක්ම ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරනවා. 4න් 1 වැඩි කරනවා 4න් ධන 9 වැඩි කරනවා 2න් 1න්. එහෙම නැත්නම් 4න් 2න් ධන 16 වැඩි කරනවා 4න් 1න්. මේ සම්පූර්ණ ටිකේ එකතුවෙන් අඩු කරන්න ඕනේ. මේ එකතුවෙන් අඩු කරන්න ඕනේ. අපි කලින් හෙව්වා 3යි කියලා expected value එක 3 වර්ගය. 3 වර්ගය. ඒතර මේක එකතුව ගත්තාම මෙතන 4 බෙදීම 4 18 බෙදීම 4 16 බෙදීම 4 ඍණ 9. ඒතර මේ ටිකේ එකතුව 38යි. 38 බෙදීම 4 ඍණ 9. තවදුරටත් සුළු කරොත් 38 බෙදීම 4 කියන්නේ 9.5යි. 9.5යි. 9.5න් 9ක් අඩු කරනවා. 9.5න් 9ක් අඩු කරනවා. එතකොට 9.5න් 9ක් අඩු කරාම උත්තරේ 0.5යි. 0.5යි. ඒ 0.5යි තමයි මේකේ variance එක. එතකොට මේක අපිට සම්මත අපගමනය ගන්න පුළුවන් මේ 0.5 වර්ගමූලය. එතකොට 0.5 වර්ගමූලය අපි සුළු කරාම මේකේ සම්මත අපගමනය අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ වගේ discrete probability distribution එකකට අදාළව අපිට expected value එක, variance එක, ඒ වගේම ඒකෙන් සම්මත අපගමනය කියන මේ ගණනය කිරීම හොයාගන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකන් මේ පාඩමේදී අපි කතා කරා random variables කියන්නේ මොකක්ද? ඒක බෙදෙන ප්‍රධාන කොටස් දෙක, continuous discrete.
ඒ වගේම ඩිස්ක්‍රීට් වේරියබල් එකට අදාළ probability distribution එක කොහොමද ගොඩනගන්නේ? එතකොට ඒකේ expected value එක, variance එක සහ සම්මත අපගමනය. එතකොට මේ කියන කරුණු ටික අපි මේ පාඩමේදී කතා කරා. එතකොට ඊළඟ පාඩමේදී අපි කතා කරනවා theoretical distributions, binomial, Poisson and normal distributions. ඉතාමත් වැදගත් පාඩමක්. එතකොට මේ පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. ඊළඟ දවසේදී 8 වෙනි පාඩමත් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.